ඔව් අපිට පටන් ගන්න තියෙන්නේ අද දෙවැනි ඒකකය මේක නමින් ව්‍යුහය සහ බන්ධන කියලා හඳුන්වනවා. ඇත්තටම රසායනික බන්ධන සම්බන්ධව තමයි මෙතෙන්දී අධ්‍යයනය කරන්නේ. දැන් ගොඩක් වෙලාවට නිදහස් තත්ත්වයේ පරමාණු තියනවට වඩා බන්ධන හදලා ස්ථායී වෙන්න බලනවා. එතකොට කොහොමද මේ බන්ධනයක් හැදෙනකොට ස්ථායී වෙන්නේ? දැන් උදාහරණයක් විදිහට අපි බැලුවොත් මම මේ y අක්ෂයට ගන්නවා ශක්තිය. මේ y අක්ෂය කියන්නේ ශක්තිය. දැන් අපි දන්නවා හයිඩ්‍රජන් කියන එක්කෙනා පරමාණු විදිහට තියෙනකොට දැන් හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා H2 අණුව හැදෙනවා. එතන ඇත්තටම ඇති වෙන්නේ රසායනික බන්ධනයක්. දැන් හයිඩ්‍රජන් පරමාණු දෙකේ ශක්තිය ගත්තොත් මේ තියෙන්නේ නෂ්ටිය එක පරමාණුවක් හයිඩ්‍රජන්. මේ තියෙන හයිඩ්‍රජන්ගේ තව පරමාණුවක්. ඔය වගේ ශක්ති අගයක තියෙනවා, ශක්ති මට්ටමක තියෙනවා හයිඩ්‍රජන් පරමාණු දෙක. ඒතර මේ දෙන්න එකතු වෙලා H2 කියන අණුව හැදෙනකොට මේගොල්ලෝගේ ශක්තිය මේ තිබුණට වඩා අඩු වෙනවා. ඒකට මෙන්න මෙහෙම ශක්තිය අඩු අවස්ථාවක් බවට තමයිපත් වෙන්නේ මේ H2 කියන බන්ධනය. H2 කියන බන්ධනය. දැන් මෙතන තියෙන H පරමාණුවක්, මේ තියෙන තවත් H පරමාණුවක්, මෙතන තියෙන H2 අණුවක්. හරිද? එතකොට දැන් අපිට පැහැදිලිවම පේනවනේ මේ පරමාණු දෙකට වඩා මේ H2 අණුවේ ශක්තිය අඩුයි කියලා. ශක්තිය අඩු වෙනකොට ස්ථායී වෙනවා. ශක්තිය වැඩි නම් අස්ථායී. දැන් අපි භෞතික ක්‍රියාවලියක් ගත්තත්, රසායනික ක්‍රියාවලියක් ගත්තත් නිතරම වෙන්න කැමති ශක්තිය වැඩි අගයක ඉඳලා ශක්තිය අඩු අගයකට එන්න තමයි කැමති. ඒ කියන්නේ ශක්තිය අඩු කරගන්න තරමට ඒගොල්ලෝ ස්ථායී වෙනවා. ඒතර පරමාණු වලටත් අණු වලටත් ඕක අදාළ වෙනවා. පරමාණු වල ශක්තිය වැඩි, අණු වල ශක්තිය අඩුයි. ඒ හින්දා බන්ධන හැදෙනවා. හැබැයි උම බන්ධන හැදෙන්න ගියහම හැම වෙලාවෙම ඕනම පරමාණු වලට එකතු වෙලා බන්ධන හැදෙන්නත් බෑ. සමහර වෙලාවට බන්ධන හදන්න පුළුවන් අවස්ථා තියෙනවා, බන්ධන හදන්න බැරි අවස්ථා තියෙනවා. දැන් අපි දන්නවා ආවර්තිත අවගුවේ 8 වෙනි කාණ්ඩේ තියෙන නියෝන් හීලියම් වගේ කට්ටිය බන්ධන හදන්නේ නැහැ. නමුත් හයිඩ්‍රජන් එකතු වෙලා බන්ධනයක් හැදෙනවා. ෆ්ලෝරින් එකතු වෙලා F2 කියලා අණුවක් හැදෙනවා. ක්ලෝරින් එකතු වෙලා Cl2 හැදෙනවා. H එකතු වෙලා Cl එක HCl හැදෙනවා. එතකොට මේ වගේ සමජාතිය පරමාණු එකතු වෙනවා, විෂම ජාතිය පරමාණු එකතු වෙනවා. සමහර ඒවා එකතු වෙන්නේ නැහැ. එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා අපි බැලුවා. අපි හිතමු මෙන්න මෙහෙම කැපිටල් A කියලා පරමාණුවක් තියෙනවා. ඒ වගේම මේ කැපිටල් B කියලා තවත් පරමාණුවක් තියෙනවා. එතකොට ඔය පරමාණු දෙක අතර බන්ධනයක් හැදෙන්න නම් ඔය පරමාණු දෙක ලං වෙලා ඉලෙක්ට්‍රෝන වල අතිපිහිට වෙන්න ඕන. එක මත එක වැටෙන්න ඕන. දැන් මේ පරමාණු දෙකේ තියෙනවා ආකර්ෂණ බල වගේම විකර්ෂණ බල. මොකද මෙයාගේ නෂ්ටිය ධන හින්දා මේ නෂ්ටියෙන් මේ ඉලෙක්ට්‍රෝන වලාව ඍණ හින්දා මේ පැත්තට අදිනවා. ඒ වගේම මෙයාගේ නෂ්ටිය ධන හින්දා මෙයා මේ ඉලෙක්ට්‍රෝන වලාව මේ පැත්තට අදිනවා. එතකොට ඒ ඇති වෙන්නේ ආකර්ෂණ බල. ඒ වගේම මෙයාගේ ඉලෙක්ට්‍රෝන වලාවයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන වලාවයි සමජාතීය හින්දා ඍණ හින්දා ඒ දෙක විකර්ෂණය වෙනවා. ඒ වගේම මෙයාගේ නෂ්ටියයි ධන හින්දා ඒ දෙකත් විකර්ෂණය වෙනවා. ධන විකර්ෂණය වෙනවා, ඍණ විකර්ෂණය වෙනවා, ධන ඍණ ආකර්ෂණය වෙනවා. එතකොට මේ දෙකට අණුවක් හැදෙන්න නම් මොකද වෙන්න ඕන? මේගොල්ලෝ අතර විකර්ෂණ බලවලට වඩා ආකර්ෂණ බල වැඩි වෙන්න ඕන. මේගොල්ලෝ අතර අණුවක් හැදෙන්නේ නැහැ කියලා කියන්නේ මේගොල්ලෝගේ ආකර්ෂණ බලවලට වඩා විකර්ෂණ බල වැඩි. එහෙනම් අපි බලමු ආකර්ෂණ බල වැඩි වෙන අවස්ථා මොනවද විකර්ෂණ බලවලට වඩා? අන්න එතකොට බන්ධන හැදෙනවා. විකර්ෂණ බල වැඩි වෙන අවස්ථා මොනවද ආකර්ෂණ බලවලට වඩා? අන්න එතකොට බන්ධන හැදෙන්නේ නැහැ. අපි දැන් පළවෙනි පාඩමේ ඉගෙන ගත්තා ඉලෙක්ට්‍රෝන වින්‍යාස සම්බන්ධව. මේ මං කියන කාරණා සියල්ලම ටියුට් එකේ පිළිවෙලට නෝට් එක තියෙනවා. ඔයගොල්ලෝ ටියුට් එකත් එක්කම බලන්න මේක. ඒතර වඩා පැහැදිලි කරගන්න පුළුවන්. මේවා සවිස්තරාත්මකව ඔක්කොම ටියුට් එකේ තියෙනවා. ඊට පස්සේ පෙන්නලා තියෙනවා ටියුට් එකේ පළවෙනි පිටේ බන්ධන සෑදෙන අවස්ථා. මෙන්න මේ වගේ බලන්න තනි ඉලෙක්ට්‍රෝනේ තියෙන පාක්ෂික දෙකක්. දැන් මෙයාගෙත් එක ඉලෙක්ට්‍රෝනයයි මෙයාගෙත් එක ඉලෙක්ට්‍රෝනයයි. එතකොට මේ දෙන්නක්ම ඉලෙක්ට්‍රෝන එක තියෙන, ඒ කියන්නේ වියුග්ම ඉලෙක්ට්‍රෝනයේ බැගින් තියෙන පාක්ෂික දෙකක්.
මේ දෙක අතර ආකර්ෂණ බල වැඩි වෙනවා විකර්ෂණ බල වලට වඩා. ඒ හින්දා බන්ධනයක් හැදෙනවා. ඒකට ඕක බන්ධනයක් හැදෙන්න පුළුවන් අවස්ථාවක්. ඒතර ඔය දෙන්න මෙහෙම අතිපිහිත වෙලා බන්ධනයක් හැදෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන දැන් දෙන්නටම පොදු විදියට තියෙනවා. ඒක නිරූපණය කරලා තියෙනවා එතන බලන්න ටියුට් එකේ. ඊට පස්සේ අපි බැලුවොත් සමහර වෙලාවට ඉලෙක්ට්‍රෝන යුගලක් සහිත කාක්ෂිකයක් තියෙනවා අනිත් එක්කෙනාගේ ඉලෙක්ට්‍රෝන නැහැ. දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන කිසිවක් නැහැ. මේ වගේ අවස්ථාවක පුළුවන් බන්ධනයක් හැදෙන්න. ඒ කියන්නේ විකර්ෂණ බල වලට වඩා ආකර්ෂණ බල වැඩි වෙලා බන්ධනයක් හැදෙනවා. ඇත්තටම අපි ඉස්සරහට ඉගෙන ගන්නවා අර මෙයාගේ ඉලෙක්ට්‍රෝනයයි මෙයාගේ ඉලෙක්ට්‍රෝනයයි දාලා හවුල තියාගෙන හැදුවේ සහසංයුජ බන්ධනය. ওই සහසංයුජ බන්ධන යටතේ වෙන එකක් තමයි දායක බන්ධන කියලා. බන්ධනය හදන්න ඕනේ ඉලෙක්ට්‍රෝන දෙකම දෙන්නේ එක්කෙනෙක්. හැබැයි මේක හැදුනට පස්සේ සහසංයුජ බන්ධනයක් වගේම තමයි හොයන්න බෑ කිසිම වෙනසක් සහසංයුජ බන්ධනයකට සමාන වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට මෙතනින් බන්ධනයක් හැදෙන්න පුළුවන්. එතකොට තව අවස්ථාවක අපි හිතුවොත් ඔය හීලියම් වගේ පරමාණු ඒගොල්ලෝ බන්ධන හදන්නේ නැහැ කියලා අපි දන්නවා. හීලියම් වගේ ඒවා නිෂ්ක්‍රීය වායු කියලා අපි හඳුන්වනවා ආවර්තතාව වගේ 8 වෙනි කාණ්ඩෙට තියෙන්නේ. එතකොට මේ වගේ හීලියම් පරමාණු දෙකක් අපි සැලකුවොත් මේ හීලියම් පරමාණු දෙකේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකයි. එතකොට මේ දෙන්න අතර වෙන්නේ ආකර්ෂණ බල වලට වඩා විකර්ෂණ බල ප්‍රබලයි. එතකොට විකර්ෂණ බල ප්‍රබලයි කියන්නේ මේගොල්ලෝ ලං වෙලා ඉලෙක්ට්‍රෝන වල අතිපිහිත වෙලා මේ අතර බන්ධනයක් හැදෙන්නේ නැහැ. එතකොට ඒක බන්ධනයක් හැදෙන්නේ නැති අවස්ථාවක් විදිහට අපිට සලකන්න පුළුවන්. තව අවස්ථාවක අපිට හම්බුනොත් මෙහෙම ඊට කලින් එක දෙයක් දැනගන්න මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රෝන යුගලක් කියන එක අපි එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් කියලා කියනවා. එකක් හඳුන්වලා තියෙනවා. දැන් ඉලෙක්ට්‍රෝන නැති කාක්ෂික දෙකක් හම්බුනොත් බන්ධනයක් හැදෙන්න පුළුවන්ද? උදාහරණයක් විදිහට දැන් හයිඩ්‍රජන්ගේ H ධන කියන අවස්ථාව. මේක ඉලෙක්ට්‍රෝනයක් නැහැනේ. ඒතකොට ඔන්න ඔහොම තියෙනවා. ඒකට තව H ධන එකක්. ඒකෙත් ඉලෙක්ට්‍රෝන නැහැ. ඔහොම තියෙනවා. ඒතර මේ දෙන්නගේ නෂ්ටි දෙකක් තියෙනවා. නෂ්ටියේ ප්‍රෝටෝනය තියෙනවා. ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන නැහැ. ඒතර මේ අවස්ථාවේ බන්ධනයක් හැදෙන්න පුළුවන්ද? මේ අවස්ථාවේ බන්ධනයක් හැදෙන්න බෑ. ඒතර ඒකත් බන්ධන හැදෙන්නේ නැති අවස්ථාවක්. තවත් අවස්ථාවක මෙහෙම එක්කෙනෙක්ගේ ඉලෙක්ට්‍රෝන එකයි අනිත් එක්කෙනාගේ ඉලෙක්ට්‍රෝන නැහැ. ඒතර ඒ අවස්ථාවේ මොකද වෙන්නේ? මේ අවස්ථාවේදී බන්ධනයක් හැදෙන්න බෑ. විකර්ෂණ බල වැඩි වෙනවා ආකර්ෂණ බල වලට වඩා. තව අවස්ථාවක මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා මෙයාගේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඒ අවස්ථාවෙත් බන්ධන හැදෙන්න බෑ ආකර්ෂණ බල වලට වඩා විකර්ෂණ බල වැඩි වෙන හින්දා. ඒ ටික ඔක්කොම පෙන්නලා තියෙනවා ටියුට් එකේ පළවෙනි සහ දෙවෙනි පිටුවලින්. අපි ඇත්තටම මේ බන්ධන කොටසේදී අපි බන්ධන කියලා සහසංයුජ බන්ධනය, දායක බන්ධනය, අයනික බන්ධනය, ලෝහක බන්ධනය කියලා ඉගෙන ගන්නේ ප්‍රාථමික අන්තර්ක්‍රියා. ප්‍රාථමික අන්තර්ක්‍රියා. හරිද? ඒවා ප්‍රාථමික අන්තර්ක්‍රියා. අපි ද්විතීක අන්තර්ක්‍රියා කියලා මේ පාඩමේ අන්තිමේදී එක එක අයන අණු අතර ඇතිවන ආකර්ෂණ බල ගැන කතා කරනවා. හයිඩ්‍රජන් බන්ධනය වගේ දේවල්. හරි. අපි බලමු එහෙනම් සහසංයුජ බන්ධනයක් කියන්නේ මොකක්ද කියලා. සහසංයුජ බන්ධනයක් කියන්නේ මොකක්ද කියලා බලමු. පරමාණු වල ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන ඇති කරගන්න බන්ධනයක් අපිට සහසංයුජ බන්ධනයක් කියලා හඳුන්වන්න පුළුවන්. දැන් හයිඩ්‍රජන් පරමාණුව ගත්තොත් මෙයාගේ නෂ්ටියේ ධනාරෝපිත ප්‍රෝටෝන එකක් තියෙනවා. එයාගේ මෙහෙම ශක්ති මට්ටමක එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඒත් තව හයිඩ්‍රජන් පරමාණුවක් ගත්තොත් එයාගේ නෂ්ටියේ ප්‍රෝටෝනයයි ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන එකයි. එතකොට මෙයාගේ මෙන්න මේ තියෙන ඉලෙක්ට්‍රෝනය අනිත් හයිඩ්‍රජන්ගේ තියෙන මෙන්න මේ ඉලෙක්ට්‍රෝනයත් එක්ක අතිපිහිත වෙලා ඇති කරගන්න බන්ධනය. එතකොට අපිට ඔක නිරූපණය කරන්න පුළුවන් මෙහෙම. ඔන්න දැන් දෙන්නම පොදුවේ තියාගන්න ඔය බන්ධනය. මෙයාත් H පරමාණුවක්, මෙයා H පරමාණුවක්. මේකට අපි කියනවා H2 අණුවක් කියලා. ඔය හැදිච්ච එකට කියනවා H2 අණුවක්. ඔය වායුවක් විදිහට තියෙන්නේ. ඒතර ඕකේ මේ ඇතිවෙච්ච බන්ධනය අපි නිරූපණය කරනවා මෙන්න මෙහෙම තනීරකින්. එහෙම නැත්නම් අපිට පෙන්වන්න පුළුවන් මෙහෙම. මෙයාගේ ඉලෙක්ට්‍රෝන එකයි ඩොට් එකකින් මෙයාගේ ඉලෙක්ට්‍රෝන එකයි හවුලේ තියාගෙන තමයි ඔන්න ඕක හැදුනේ.
එතකොට ළමයි ඔන්න ඕක තමයි හයිඩ්‍රජන්ගේ සහසංයුජ බන්ධනය කියලා කියන්නේ. හයිඩ්‍රජන් විතරක් නෙමෙයි තව කට්ටියගේ සහසංයුජ බන්ධන හැදෙන්න පුළුවන්. අපි බලමු සහසංයුජ බන්ධන හැදෙන්න පුළුවන් තවත් අවස්ථා. අපි ගමු ක්ලෝරින්. දැන් හයිඩ්‍රජන් වල 1s1 කියලා නේ තිබුණේ අන්තිමට එක ඉලෙක්ට්‍රෝනයයි තියෙන 1s1. ඒකට s කාක්ෂික දෙකක් නේ අතිච්ඡාදනය වුනේ. අපි ගමු ක්ලෝරින්. ක්ලෝරින් වල පරමාණු ක්‍රමාංකය 17යි. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වහම ලියන්න පුළුවන් 1s2 2s2 2p6 3s2 3p5. දැන් අපි දන්නවා මේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ හුන්ස් නීතිය අනුව කොහොමද කියලා. මේස් වල තියෙනවා දෙකක් මෙහෙම දක්ෂිනාවර්ත භ්‍රමණය දක්වන එකයි වාමාවර්ත භ්‍රමණය දක්වන එකයි. p කාක්ෂික වල හැඩය අපි පළවෙනි පාඩමේදී පොඩ්ඩක් කතා කරා සමමිතික ඩම්බෙල්ලාකාර හැඩති p කාක්ෂික කොහොම තියෙන්නේ. එතකොට මේ සමමිතික ඩම්බෙල්ලාකාර හැඩති p කාක්ෂික තුනේ ඉලෙක්ට්‍රෝන පහ තියෙන්නේ හුන්ස් නීතියට අනුව ඉස්සලා එක එක පිරෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි. අන්න එතකොට මෙන්න මේ තනි ඉලෙක්ට්‍රෝනයක් සහිත ඔකට අපි කියනවා ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝනයක් කියලා. තනි ඉලෙක්ට්‍රෝනයට කියනවා ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝනයක් කියලා. මේ වගේම එකසර ඉලෙක්ට්‍රෝන යුගල් එකසර ඉලෙක්ට්‍රෝන යුගලක්. එතකොට මෙන්න මේ තනි ඉලෙක්ට්‍රෝනය සහිත ක්ලෝරින්ගේ p කාක්ෂිකය ඒ වගේම තවත් තනි ඉලෙක්ට්‍රෝනය සහිත p කාක්ෂිකයක් එක්ක අතිච්ඡාදනය වෙලා හැදෙනවා මෙන්න මෙහෙම බන්ධනයක්. මේ තියෙන්නේ අර තනි ඉලෙක්ට්‍රෝනය සහිත ක්ලෝරින්ගේ p කාක්ෂිකයක්. මේ තියෙන්නේ තනි ඉලෙක්ට්‍රෝනය සහිත p කාක්ෂිකයක්. එතකොට මෙන්න මෙතන මේ Cl එකතු වෙලා හැදුනා Cl2 කියන අණුව. Cl2 කියන අණුව හැදෙන්නේ ඔන්න ඔය විදිහට. එතකොට ළමයි මේකත් සහසංයුජ බන්ධනයක්. ඕකත් සහසංයුජ බන්ධනයක්. අපිට එතන F2 හැදෙන විදිහ Cl2 හැදෙන විදිහ Br2 හැදෙන විදිහ පෙන්නලා තියෙනවා. දැන් F2 කියලා කියන්නේ Cl2 උඩින් තියෙන ආවර්තිතාවකයේ කාණ්ඩයම ෆ්ලෝරින්. එයාගේ පරමාණු ක්‍රමාංකය 9යි. එතකොට එයාගේ තියෙන 1s2 2s2 2p5 කියලා. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන පුරවගෙන ගියාම මේ විදිහට p කාක්ෂිකයක් තියෙනවා එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන. හැබැයි වෙනස 3p කාක්ෂිකයකට වඩා 2p කාක්ෂිකයේ ප්‍රමාණය කුඩායි. එතකොට ඒ හින්දා Cl2 අණුවකට වඩා F2 ගත්තොත් මොකද වෙන්නේ? ඊට වඩා බන්ධන කෙටි. දැන් ඒ කාණ්ඩයේම පහළ තියෙන Br ගෙන් හැදෙන Br2 ගත්තොත් ඊට වඩා බන්ධනය දිගයි. ඒ ටික පැහැදිලිව පෙන්නලා තියෙනවා ටියුට් එකේ 4 වෙනි පිටුවේ. එතකොට ළමයි බන්ධන වර්ග දෙකක් තියෙනවා සිග්මා බන්ධනය සහ ෆයි බන්ධනය කියලා. දැන් අපි අර හයිඩ්‍රජන් වල SS කාක්ෂික අතිච්ඡාදනය වෙච්ච අවස්ථාවේ මෙහෙම දැන් මෙතන මේ PP කාක්ෂික අතිච්ඡාදනය වෙච්ච අවස්ථාවේ මේ අවස්ථා දෙකේම මේ නෂ්ටි ආකරණ රේඛාව හරහානේ මේ අතිපිහිත වෙච්ච ඉලෙක්ට්‍රෝන වලව තියෙන්නේ. මෙතනත් එහෙමයි. මේ නෂ්ටි දෙකේ ආකරණ රේඛාව යනවා මේ අතිපිහිත වෙච්ච ඉලෙක්ට්‍රෝන හරහා. අන්න ඒ වගේ අවස්ථාවල ඇති වෙන බන්ධනයට අපි කියනවා සිග්මා බන්ධනය කියලා. එතකොට ඔක ඇති වෙන්න පුළුවන් මෙහෙම SS අතර ඇති වෙන්නත් පුළුවන්. මේ වගේ PP අතර ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම SP අතර ඇති වෙන්නත් පුළුවන්. මේ සිග්මා බන්ධනයක් හැදලා තියෙන්නේ මෙයාගේ P කාක්ෂිකයයි මෙයාගේ P කාක්ෂිකයයි. PP අතිච්ඡාදනය වෙලා. මෙතන හැදලා තියෙන්නේ මෙයාගේ S කාක්ෂිකයයි මෙයාගේ S කාක්ෂිකයයි එහෙම අතිච්ඡාදනය වෙලා. දැන් තව අවස්ථාවක ඇති වෙන්න පුළුවන් S හා P කාක්ෂික අතිච්ඡාදනය වෙලා. උදාහරණයක් විදිහට අපි හිතමු HF අණුව. HF අණුව ඔක හයිඩ්‍රජන්ගේ පරමාණු ක්‍රමාංකය 1යි. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s1. ක්ලෝරින්ගේ පරමාණු ක්‍රමාංකය 9යි. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p5. එතකොට මේකේ S වල තියෙනවා මෙහෙම ඉලෙක්ට්‍රෝන දෙක දක්ෂිනාවර්ත භ්‍රමණය දක්වන එකයි වාමාවර්ත භ්‍රමණය දක්වන එකයි විදිහට. ඊට පස්සේ සමමිතික ඩම්බෙල්ලාකාර හැඩති p කාක්ෂික තුනේ ඉලෙක්ට්‍රෝන හුන්ස් නීතියට අනුව එක එක පිරිලයි දෙක දෙක පිරෙන්නේ. ඔය විදිහට යනවා. අන්න මෙයාගේ තියෙනවා දැන් තනි ඉලෙක්ට්‍රෝනයක් සහිත p කාක්ෂිකයක්.
ඒතර හයිඩ්‍රජන් ගේ තියෙන මේ තනි ඉලෙක්ට්‍රෝනය සහිත S කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝනය මොකද වෙන්නේ? මෙන්න මේ ෆ්ලෝරින් ගේ තනි ඉලෙක්ට්‍රෝනය සහිත P කාක්ෂිකයත් එක්ක අතිච්ඡාදනය වෙනවා. එහෙනම් මෙතෙන්දි මෙයාගේ S මෙයාගේ P sp අතිච්ඡාදනයක් වෙලා තියෙනවා. එතෙන්දිත් මේ අතිච්ඡාදනය වෙච්ච කාක්ෂිකවල නෂ්ටියා කරොත් ඒ නෂ්ටියා කරන රේඛාව හරහා අතිපිහිත වෙච්ච ඉලෙක්ට්‍රෝන වලාව පිහිටනවා. එහෙනම් මේකත් සිග්මා බන්ධනයක් කියලා අපිට සලකන්න පුළුවන්. ඒතකොට S අතිච්ඡාදනය වෙන ඒවා, PP අතිච්ඡාදනය වෙන ඒවා, SP අතිච්ඡාදනය වෙන ඒවා අපිට සිග්මා බන්ධන කියලා හඳුනා ගන්න පුළුවන්. තව අවස්ථාවල අපි ඉගෙන ගන්නවා ඉස්සරහට මුහුම් කාක්ෂික කියලා එකක්. අතර මුහුම් කාක්ෂික කියලා කියන්නේ SP කාක්ෂික එකතු වෙලා හැදෙන අසමමිතික ඩම්බෙල්ලාකාර හැඩති කාක්ෂික. එතකොට ඉස්සරහට මම මුහුම් කරන්නේ කියන කොටස මේ පාඩමේ කියලා දෙනවා. එතකොට මුහුම් කාක්ෂික කියලා වර්ගයක් තියෙනවා. මේ මුහුම් කාක්ෂික හැදෙන්නේ මේ S හා P කාක්ෂික එකතු වෙලා. දැන් S කාක්ෂිකයේ හැඩය ගෝලාකාරයි. P කාක්ෂිකයේ හැඩය සමමිතික ඩම්බෙල්ලාකාරයි. මේවා එකතු වෙලා හැදෙන මුහුම් කාක්ෂික අසමමිතික ඩම්බෙල්ලාකාරයි. එතකොට මේකේ අර භාග දෙක මේ වගේ සමාන වෙන්න එක පැත්තක් ලොකුයි එක පැත්තක් කුඩායි. ඔන්න ඔහම තමයි මුහුම් කාක්ෂිකවල හැඩය තියෙන්නේ. ඒව ගැන දැන් වැඩි හිතන්න එපා. මුහුම් කරණය A to Z කතා කරනවා මේ පාඩමේ ඉදිරියේ. දැනට දැනගන්න ඔය වගේ මුහුම් කාක්ෂික තියෙනකොට ඒ මුහුම් කාක්ෂිකයේකුත් හයිඩ්‍රජන් වගේ එකක් එක්ක වෙනත් එකක් එක්ක S කාක්ෂිකයක් එක්ක අතිච්ඡාදනය වුණොත් එතනත් හැදෙන්නේ සිග්මා බන්ධන. එතකොට මෙන්න මෙහෙම නෂ්ටියාකරන රේඛාවේ ඉලෙක්ට්‍රෝන වලාව පිහිටනවා. එතකොට එතන හැදෙන්නේ සිග්මා බන්ධන. දැන් සමහර වෙලාවට මුහුම් කාක්ෂිකයක් P කාක්ෂිකයක් එක්ක අතිච්ඡාදනය වෙන්න පුළුවන්. මුහුම් කාක්ෂිකයක් එක්ක අතිච්ඡාදනය වෙන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවලත් ඇති වෙනවා සිග්මා බන්ධන. දැන් මෙහෙම මුහුම් කාක්ෂිකයක් අනිත් පැත්තෙන් P කාක්ෂිකයක් එක්ක රේඛීය අතිච්ඡාදනය වෙන්න පුළුවන්. එතෙන්දිත් නෂ්ටියාකරන රේඛාවේ පිහිටනවා මේ ඉලෙක්ට්‍රෝන බලාව. එතකොට ඒකත් ඇවිල්ලා සිග්මා බන්ධනයක්. තව වෙලාවක මෙහෙම මුහුම් කාක්ෂිකයක් තව ඒ වගේම මුහුම් කාක්ෂිකයක් එක්ක අතිච්ඡාදනය වෙන්න පුළුවන්. ඒකට එතෙන්දිත් මේ නෂ්ටියාකරන රේඛාවේ මොකද වෙන්නේ? මේගොල්ලෝගේ ඉලෙක්ට්‍රෝන බලාව පිහිටනවා. එතකොට සිග්මා බන්ධන ඇති වෙනවා. ඒතර ගොඩාක් අවස්ථාවල සිග්මා බන්ධන ඇති වෙනවා. ඒ උදාහරණ ඔක්කොම පස්වෙනි පිටුවේ පැහැදිලි කරලා තියෙනවා. ඇත්තටම තමයි ෆයි බන්ධනයක් කියලා කියන්නේ S ගෑවිලාවක් තිබුණොත් ෆයි බන්ධන හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ මුහුම් කාක්ෂික වලින් හැදෙන්නෙත් නැහැ, S කාක්ෂික වලින් හැදෙන්නෙත් නැහැ. P කාක්ෂික වලින් විතරයි හැදෙන්නේ. දැන් ළමයි ඔය P කියන ශක්ති මට්ටමේ තියෙන කාක්ෂික තුනක් තියෙනවා. ඔය තුන තියෙන්නේ එකිනෙකට ලම්බකව. මෙහෙම තියෙන්නේ. සමාන ශක්තියෙන් එකිනෙකට ලම්බකව තමයි මෙහෙම P කාක්ෂික තුන තියෙන්නේ. අපි හිතමු නයිට්‍රජන්ගේ හරි ඔක්සිජන්ගේ හරි කියලා. එතකොට මේ P කාක්ෂික තුනේ ඉලෙක්ට්‍රෝන තියෙනවා. දැන් නයිට්‍රජන්ගේ නම් මේ P කාක්ෂික තුනේ එකක එක බැගින් තනි ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික තුනක් විදිහට තියෙනවා. ඔක්සිජන්ගේ නම් එකක තියෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් අනිත් දෙකේ එක එක තියෙනවා. අපි හිතමු ඔක්සිජන් කියලා මෙයාගේ දෙකක් තියෙනවා මෙයාගේ එකයි මෙයාගේ එකයි. මොකද ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වම ඔයගොල්ලන්ට පැහැදිලි පරමාණු ක්‍රමාංකය 8යිනේ. අපි ලියන්නේ කොහොමද? 1s2 2s2 2p4. එතකොට 2p4 ඉලෙක්ට්‍රෝන තියෙන විදිහ බලමු ඉස්සෙල්ලා. මෙහෙම ඔක්සිජන් ගත්තොත් මෙයාගේ පරමාණු ක්‍රමාංකය 8යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p4. අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන විදිහ ගත්තොත් S වල තියෙනවා කොහොම දක්ෂිණාවර්ත භ්‍රමණය දක්වන එකයි වාමාවර්ත භ්‍රමණය දක්වන එකයි දෙකක් විදිහට. සමමිතික ඩම්බෙල්ලාකාර හැඩති P කාක්ෂික තුනේ හුන්ස් නීතියට අනුව ඉලෙක්ට්‍රෝන තියෙන 1යි 2යි 3යි 4යි. අන්න පේනවනේ එහෙනම් තනි ඉලෙක්ට්‍රෝනය සහිත කාක්ෂික දෙකක් තියෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙන එකට බන්ධන හදන්න බෑ. මේගොල්ලන්ට පුළුවන් බන්ධන හදන්න. එතකොට ඔක්සිජන්ට මේ වගේම තව ඔක්සිජන් අණුවක් එනවනම් පරමාණුවක් එනවනම් මෙහෙම දැන් එක්කෙනෙක්ගේ මෙන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙක තියෙන එක මේ තනි ඉලෙක්ට්‍රෝන තියෙන එක මේවා එකිනෙකට ලම්බකව තියෙන ශක්තිය සමානයි මේ තුනෙන්. තව ඔක්සිජන් එකක් මෙහෙම එනවා. ඒ ඔක්සිජන් එකෙත් මෙන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මේ දෙන්නගේ එක එක. ඒතකොට අතිච්ඡාදනය වෙන්නකොට බලන්න. අන්න මේ දෙන්නට විතරයි අතිච්ඡාදනය වෙන්න පුළුවන්. එහෙනම් රේඛීය අතිච්ඡාදනයක් මෙතන වෙනවා. මෙන්න මෙතන සිග්මා බන්ධනයක් හැදෙනවා.
මේ දෙන්නට අතිච්ඡාදනය වෙන්න උවමනාව තියෙනවා තනි ඉලෙක්ට්‍රෝනේ තියෙන හින්දා. හැබැයි අර සිග්මා බන්ධන හදනවා වගේ හදන්න බෑ. නිකන් සයිඩ් එකෙන් පුළුවන් ගෑවෙන්න. සයිඩ් එකෙන් අතිච්ඡාදනය වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා පාර්ශ්වික අතිච්ඡාදනයක්. මෙන්න මෙහෙම වෙන්නේ. එතකොට එක පීකාක්ෂිකයක් තව පීකාක්ෂිකයක් එක්ක මෙහෙම රේඛීය අතිච්ඡාදනය වෙලා මෙහෙම සිග්මා බන්ධනය හැදෙනවා. තව පීකාක්ෂිකයක් මෙයාට ලම්බකව තියෙනවා මෙයාට ලම්බකව තියෙනවා. ඒතර මේ දෙන්න අතර මෙන්න මෙහෙම පාර්ශ්වික අතිච්ඡාදනයක් තමයි වෙන්න පුළුවන්. අන්නේ පාර්ශ්වික අතිච්ඡාදන වලට තමයි අපි ෆයි බන්ධන කියලා කියන්නේ. ඒතර ඔක්සිජන් වල අපි පෙන්නනවනේ ඔක්සිජන් ද්විත්ව බන්ධන ඔක්සිජන්. කොහොමනේ ඔක්සිජන්ගේ හැදෙන්නේ? ඒතර මෙන්න මේ දෙන්නගෙන් හැදෙන ද්විත්ව බන්ධනය මේ එක බන්ධනයක් මේ දෙකේ තමයි අනිත් බන්ධනය හැදෙන්නේ. ඒතර මේ එකක් සිග්මා මේ දෙන්නගෙන් හැදෙන බන්ධනයට ෆයි බන්ධනයක් කියලා කියනවා. මේ පැත්තෙන් භාගයයි මේ පැත්තෙන් භාගයයි විදිහට තියෙනවා. දැන් ඔක්සිජන්ගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. සංයුජිත කවච ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. 6න් දෙකක් මේ බන්ධන වලට ගියා. තව 4ක් තියෙනවා. මෙහෙම එතකොට එක සැරේ ගාලා දෙකක් විදිහට ඔක නිරූපණය කරන්න පුළුවන්. හරිද? අන්න එහෙනම් O2 හැදෙන විදිහ ඔතන පෙන්නලත් ඇති ටියුට් එකේ ද්විත්ව සහ සංයුජ බන්ධන කියලා ෆයි බන්ධනයක් හැදෙනවා මෙතන එකක් සිග්මා එකක් ෆයි. අපි බලමු නයිට්‍රජන්ගේ ඇති වෙන විදිහ. නයිට්‍රජන්ගේ ඇති වෙන විදිහ. නයිට්‍රජන් වල පරමාණුක ක්‍රමාංකය 7යි. නයිට්‍රජන් ඔක්සිජන්ට කලින් ඒ ආවර්තයේ තියෙනවා. එතකොට නයිට්‍රජන්ගේ පරමාණුක ක්‍රමාංකය 7යි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වහම 1s2 2s2 2p3. ඒතර මෙයාගේ ඉලෙක්ට්‍රෝන තියෙන විදිහ බැලුවහම මෙහෙම S වල තියෙනවා ඉලෙක්ට්‍රෝන යුගලක්. සමමිතික ඩම්බෙල් ආකාර සමාන ශක්තිය තියෙන පීකාක්ෂික තුනේ හුන්ස් නීතිය අනුව දැන් මෙයාගේ දෙකයි මෙයාගේ එකයි කියලා දාන්න පුළුවන්ද? එහෙම දාන්න බෑ. එක එක පිරිලයි දෙක දෙක පිරෙන්නේ. ඔන්න ඔහොම තියෙනවා. එහෙනම් මෙයාගේ මෙහෙම තනි ඉලෙක්ට්‍රෝන සහිත පීකාක්ෂික තුනක්. තුනේම එක ඉලෙක්ට්‍රෝනේ බැගින් තියෙනවා. ඒකට තව නයිට්‍රජන් එකක් එනවා ඔය විදිහට. එතකොට මේගොල්ලෝගේ මොන පැත්තට මෙහෙම ආවත් මේ දෙන්නට විතරයි රේඛීය අතිච්ඡාදනය වෙන්න පුළුවන්. එන එක සිග්මා බන්ධනය හැදෙන්නේ. මේ දෙන්න හදන්නෙත් ෆයි බන්ධනයක්, මේ දෙන්න හදන්නෙත් ෆයි බන්ධනයක්. ඒතර අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මෙහෙම. මෙන්න සිග්මා බන්ධනය. මෙන්න එක ඉලෙක්ට්‍රෝනයක් සහිත පීකාක්ෂිකයක් තවත් ඉලෙක්ට්‍රෝනයක් සහිත පීකාක්ෂිකයක් එක්ක හැදෙනවා සිග්මා බන්ධනය. මෙන්න මෙයාගේ අනිත් ඉලෙක්ට්‍රෝනය සහිත පීකාක්ෂිකය. ඒක මොකද වෙන්නේ? පාර්ශ්වික අතිච්ඡාදනයෙන් ඔබ දෙපැත්තෙන් භාග අතිච්ඡාදනය වෙලා හැදෙනවා ෆයි බන්ධනයක්. ඔය දෙකටම ලම්බකව තියෙනවා තවත් පීකාක්ෂිකයක්. ඒගොල්ලෝ මොකද වෙන්නේ? ඒගොල්ලෝ පාර්ශ්වික අතිච්ඡාදනය වෙනවා. එතන ඇති වෙන්නේ ෆයි බන්ධනයක්. එහෙනම් අපි නයිට්‍රජන් වල පෙන්නනවනේ මෙහෙම n ත්‍රිත්ව බන්ධනයක් කියලා. නයිට්‍රජන් වල තියෙන ඉලෙක්ට්‍රෝන පහෙන් මේ තුනම බන්ධන වලට සම්බන්ධ වෙනවා. ඒතකොට දෙකක් ඉතුරු වෙනවා. ඒ දෙක අපිට මෙහෙම යුගලක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මේ බන්ධන තුනෙන් එක බන්ධනයයි සිග්මා. ඒතර අනිත් බන්ධන දෙකම මොකද වෙන්නේ? අනිත් බන්ධන දෙකම මේ බන්ධනයත් ඇවිල්ලා ෆයි බන්ධනයක් පාර්ශ්වික අතිච්ඡාදනයෙන් හැදුනේ. මේ බන්ධනයත් ඇවිල්ලා ෆයි බන්ධනයක් පාර්ශ්වික අතිච්ඡාදනයෙන් හැදුනේ. දැන් එහෙනම් ඔයගොල්ලොන්ට සිග්මා බන්ධනයක් කියන්නේ මොකක්ද? ෆයි බන්ධනයක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි. ඔතනින් ඔය ස්ථායි බන්ධනයක් කියන්නේ සිග්මා බන්ධනය. ෆයි බන්ධන අස්ථායි සිග්මා බන්ධන වලට සාපේක්ෂව. හරිද? ඒතර ඒ ටික ඔක්කොම ටියුට් එකේ දැන් 7 වෙනි පිටුව දක්වා පෙන්නලා තියෙනවා O2 හැදෙන විදිහ. ඊට පස්සේ අපිට එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් කියන්නේ මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රෝන යුගලක් කියන එක පැහැදිලි කරලා තියෙනවා. මේවත් එකසර ඉලෙක්ට්‍රෝන යුගල්, මේකත් එකසර ඉලෙක්ට්‍රෝන යුගලක්. හැබැයි වෙනස තියෙන්නේ සංයුජතා කවචේ. අපි සංයුජතා කවචේ කියන්නේ අන්තිම ශක්ති මට්ටමේ. අන්තිම ශක්ති මට්ටමේ තියෙන එකසර යුගලක් තමයි මේ 2s2. මේකත් 1s2 කියන්නේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලක්. හැබැයි සංයුජතා කවචේ නෙමෙයි තියෙන්නේ. එතකොට ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන, නයිට්‍රජන්ගේ, ඔක්සිජන්ගේ අතිච්ඡාදනය වෙන විදිහ පැහැදිලිව පෙන්නලා තියෙනවා ටියුට් එකේ 9 වෙනි පිටුව දක්වා. 9 වෙනි පිටුව දක්වා ඒ ටික පැහැදිලි කරලා තියෙනවා.
දැන් අපිට බලන්න තියෙන ඊට පස්සේ කාබන් වල හැදෙනවා ඒක බන්ධන, ද්විත්ව බන්ධන සහ ත්‍රිත්ව බන්ධන. අපි බලමු කාබන්ගේ කොහොමද එහෙම ඒක බන්ධන, ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන හැදෙන්නේ කියලා ඉදිරි කොටසකදී දැනට දැනගන්න. කාබන් වලත් මෙහෙම ඒක බන්ධන, ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන හැදෙනකොට ඕනෑම පරමාණු දෙකක් අතර කාබන් විතරක් නෙමෙයි වෙනත් ඕනෑම දෙකක් අතර ද්විත්ව බන්ධනයක් හැදෙනවා කියලා කියන්නේ එකක් සිග්මා එකක් ෆයි. දැන් මෙහෙම කාබන් ඒක බන්ධනයක් හැදෙනවා කියන්නේ සිග්මා බන්ධනයක්. අනිත් පැත්තෙනුත් බන්ධන තුනක් තියෙන්න ඕන. කාබන් වල සංයුජතාවය 4 හින්දා. දැන් මෙහෙම කාබන් ද්විත්ව බන්ධනයක් හැදෙනවා කියන්නේ. එතකොට ද්විත්ව බන්ධනයක් හැදෙනවා කියන්නේ මෙතනින් එකක් සිග්මා එකක් ෆයි බන්ධනයක් වෙන්න ඕන. ඒ වගේම කාබන් ත්‍රිත්ව බන්ධනයක් හැදෙනවා කියන්නේ මෙතනත් අර නයිට්‍රජන් වගේ එකක් සිග්මා දෙකක් ෆයි බන්ධන. මේ දෙකම ෆයි. ඒ දෙකම ෆයි බන්ධන. එහෙනම් පැහැදිලි ඕගොල්ලන්ට ඒක බන්ධන, ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන තියෙනකොට ශක්තිය දැන් මෙයාට වඩා මෙයාගේ වැඩි. ඒක බන්ධනයට වඩා ද්විත්ව බන්ධනයේ ශක්තිය වැඩි. ඒක නම් වෙන පිටිය දීලා තියෙනවා. ඊට වඩා ත්‍රිත්ව බන්ධනයේ ශක්තිය වැඩි. අනිත් එක අර නයිට්‍රජන් වල ඔක්සිජන් වල පීකාක්ෂික එකිනෙකට ලම්බකෝම එහෙම තියෙනකොට ඒවා ශක්තිය සමානයි xy z කියන තල ඔස්සේ පිහිටනවා කියලා අපි හඳුන්වනවා. ඒකත් ටියුට් එකේ පැහැදිලි කරලා තියෙනවා. එතකොට අපි දැන් බලමු සහසංයුජ සංයෝගවල සහසංයුජ බන්ධනවල විශේෂ ගුණ මොනවද කියලා උදාහරණ කිහිපයක් එක්ක. අපිට තියෙන්නේ සහසංයුජ බන්ධනවල ගුණ සම්බන්ධව සාකච්ඡා කරන්න. අපි බලමු සහසංයුජ බන්ධනවල ගුණ ටියුට් එකේ 10 වෙනි පිටුවේ තියෙනවා. ඇත්තටම සහසංයුජ බන්ධන හම්දන සංයෝග ගොඩක් කාමර උෂ්ණත්වයේදී වායු විදිහට තියෙනවා. සියල්ලම නෙමෙයි. ගොඩක් වායු විදිහට තියෙනවා. දැන් උදාහරණ විදිහට සහසංයුජ බන්ධනය හදන HCl වායුවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේක ද්‍රව විදිහටත් තියෙනවා ජලය එක්ක මිශ්‍ර කරලා. HCl විදිහට ගත්තොත් වායු අවස්ථාව විදිහට අපිට සලකන්නත් පුළුවන්. එතකොට කාබන් ඩයොක්සයිඩ් වායුව. ඒ වගේම අපි ගත්තොත් ක්ලෝරින් Cl2 වායුව. එතකොට ඒ වගේම ඇමෝනියා වායුව. මේවා ඔක්කොම වායු විදිහට තියෙනවා. එතකොට මේගොල්ලෝගේ බන්ධන තියෙන විදිහ ගත්තොත් මේ Cl2 වල තියෙන්නේ මෙහෙම Cl තනි බන්ධනයක්. ඒක සහසංයුජ බන්ධනයක්. මේ දෙන්න අතර විද්‍යුත් ඍණතාව වෙනසක් නැති හින්දා අපි මේ වගේ වට කියනවා පූර්ණ සහසංයුජ බන්ධන කියලා. දැන් ඇමෝනියා වගේ එකක් ගත්තොත් මෙහෙම නයිට්‍රජන් එක හයිඩ්‍රජන් බන්ධන තුනක්. මේව ඇතිවන විදිහ මේ පාඩමේ ඉදිරියේදී මම සවිස්තරාත්මකව කියලා දෙනවා. සංප්‍රයුක්ත ව්‍යුහ, ලුයිස් ව්‍යුහ, අණුවල හැඩ කියන කොටස් වලදී. දැනට ටිකක් බලන්න අපි ඕලවලත් ටිකක් දන්නවනේ. එතකොට මෙන්න මෙතන මේ නයිට්‍රජන් හයිඩ්‍රජන් සහසංයුජ බන්ධන තියෙන්නේ. මෙයාගේ ඉලෙක්ට්‍රෝනයයි මෙයාගේ ඉලෙක්ට්‍රෝනයයි දාලා හවුලේ තියාගෙන තියෙන්නේ. එතකොට මෙතන මේ වගේ සහසංයුජ බන්ධන තුනක් තියෙනවා. ඒ බන්ධන වල බලන්න ලයිනස් පෝලින් පරිමාණය අනුව නයිට්‍රජන්ගේ විද්‍යුත් ඍණතාව 3යි, හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාව 2.1යි. ඒතර මේ දෙක අතර විද්‍යුත් ඍණතාව වෙනසක් තියෙනවා. එහෙම විද්‍යුත් ඍණතාව වෙනසක් තියෙන සහසංයුජ බන්ධන වලට අපි කියනවා ද්‍රවීය සහසංයුජ බන්ධන කියලා. දැන් මෙතන කාබන් ඩයොක්සයිඩ් ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් වල මෙහෙම මේ පැත්තට ද්විත්ව බන්ධනයයි මෙහෙට ද්විත්ව බන්ධනයයි තියෙන්නේ. ඒතර මේකත් සහසංයුජ ද්විත්ව බන්ධන, මේක සහසංයුජ ද්විත්ව බන්ධන. කාබන් වල ලයිනස් පෝලින් පරිමාණය අනුව විද්‍යුත් ඍණතාව 2.5යි, ඔක්සිජන්ගේ 3.5යි. එතකොට මේ බන්ධනයේ විද්‍යුත් ඍණතාව වෙනසක් තියෙනවා. මේ බන්ධනයේ විද්‍යුත් ඍණතාව වෙනසක් තියෙන හින්දා බන්ධනය ද්‍රවීය බන්ධනයක්. මේ බන්ධනයත් ද්‍රවීය බන්ධනයක්. හරි. HCl ගත්තොත් බලන්න හයිඩ්‍රජන් ක්ලෝරින්. හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාව 2.1යි, ක්ලෝරින්ගේ 3.0යි. ඒතර විද්‍යුත් ඍණතාව වෙනසක් තියෙනවා. බන්ධනය හැදෙන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝනයයි දාලා බහුලේ තියාගෙන. සහසංයුජ බන්ධනයක්, ද්‍රවීය සහසංයුජ බන්ධනයක්. ඒතර ඕවා වායු විදිහට හඳුනා ගන්න පුළුවන්. හැබැයි සහසංයුජ යෝධ දැලිස් හදන ඒවා තියෙනවා. ඒ කියන්නේ පරමාණු අතිවිශාල සංඛ්‍යාවක් එකතු වෙලා නැත්නම් අණු අතිවිශාල සංඛ්‍යාවක් එකට එකතු වෙලා හදන ඒවා. ඒවා සහසංයුජ යෝධ දැලිස්. ඒගොල්ලෝගේ ලක්ෂණ සාමාන්‍ය සහසංයුජ ලක්ෂණ වගේ නෙමෙයි. දැන් අපි උදාහරණයක් විදිහට කාබන් කියන එක්කෙනාගේ බහුරූපී ආකාර දෙකක් තියෙනවා දියමන්ති සහ මිනිරන් කියලා.
ඒ දියමන්ති සහ මිනිරන් කියන ආකාරය සහසංයුජ යෝධ දැලිස් විදිහට තියෙනවා. එතකොට ඒගොල්ලොන්ගේ මොකද වෙන්නේ ඝන අවස්ථාවේ ගත්තොත් ඒගොල්ලොන්ගේ අර අනිත් සහසංයුජ සංයෝග වලට වඩා ද්‍රවාංක තාපාංක එහෙම දෙකකින් වැඩි. SiO2 වැලි විදිහට තියෙනවා. එතකොට ඒවත් සහසංයුජ යෝධ දැලිස් විදිහට තියෙනවා. එතකොට ඒ ටික පැහැදිලි කරලා රූප සටහන් එතන තියෙනවා. සිලිකාවල දියමන්ති වල රූප සටහන් තියෙනවා. ටියුට් එකේ 10 වෙනි පිටුවේ 11 වෙනි පිටුවේ තියෙනවා බොහෝ සහසංයුජ සංයෝග ඉතා අඩු තාපාංකයන් පෙන්වනවා. උදාහරණ වායු පෙන්නලා තියෙනවා නයිට්‍රජන්, හයිඩ්‍රජන්, කාබන් ඩයොක්සයිඩ්. සමහර ඒවා වැඩි. මේ එතකොට කාබන් වල ඔය දියමන්ති මිනිරන් කියන අවස්ථා, SiC කියන අවස්ථා, SiO2 කියන අවස්ථා මේ අවස්ථාවල සහසංයුජ යෝධ දැලිස් තියෙන හින්දා අධික තාපාංක ද්‍රවාංක සහිත වෙනවා සහසංයුජ යෝධ දැලිස් වලින් හදන සංයෝග. හරි. ඔව් අපි බලමු මෙතන දැන් මේ ජලය කියන එක තියෙන්නේ. මේ ජලය කියන එක ද්‍රවීයයි, ඇමෝනියා කියන එකත් ද්‍රවීයයි. ඒකට හේතුව මේ ජලයේ ඔක්සිජන් සහ හයිඩ්‍රජන් බන්ධන අතර විද්‍යුත් ඍණතා වෙනසක් තියෙනවා. ඇමෝනියා වල නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් බන්ධන අතර විද්‍යුත් ඍණතා වෙනසක් තියෙනවා. මේ වගේ ද්‍රවීය ඒවයි සාමාන්‍යයෙන් සහසංයුජ බන්ධන හදන සංයෝග දියවීම අපහසුයි. නමුත් නිර්ද්‍රවීය ඒවයි නිර්ද්‍රවීය කාබනික ද්‍රාවක තියෙනවා. ඉස්සරහට අපි ඉගෙන ගන්නවා බෙන්සීන් C6H6. හරිද? ඒ වගේ කාබනික සංයෝග නිර්ද්‍රවීයයි. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් මේක නිර්ද්‍රවීයයි. මේක නිර්ද්‍රවීය වෙන්න හේතුව මම ඉදිරියේදී පැහැදිලි කරන්නම්. එතකොට මේ වගේ ඒවයි පහසුවෙන් සහසංයුජ සංයෝග දිය වෙනවා. ද්‍රවීය ඒවයි ද්‍රාව්‍යතාව ගොඩක් අඩුයි, අවමයි. නිර්ද්‍රවීය ඒවයි තමයි ද්‍රාව්‍ය වෙන්නේ සහසංයුජව පහසුවෙන්. හැබැයි සාමාන්‍යයෙන් ඔය ජලයක අන්තර්ක්‍රියා කරලා අයන විදිහට වෙන් වෙන්න පුළුවන් නම් ජලයක අන්තර්ක්‍රියා කරලා අයන විදිහට වෙන් වෙන්න පුළුවන් නම් එතෙන්දී ඒ සංයෝග ජලයේ දිය වෙනවා. දැන් උදාහරණයක් විදිහට HCl අපි වතුරට දැම්මොත් එතන ඇති වෙනවා H3O+ Cl- කියලා අයන වලට වෙන් වෙනවා. කියන්නේ ජලය මේ H ධන අරගෙන H3O+ හදනවා Cl-. එතකොට ඔය අයන විදිහට වෙන් වෙන හින්දා ජලයේ දිය වෙනවා HCl. අපි ගත්තොත් තව ඔය වගේ අපිට අවස්ථා HNO3 වගේ ගත්තොත් මෙහෙම HNO3 ජලයක එතකොටත් මොකද වෙන්නේ H3O+ NO3- අන්න අයන වලට කැඩෙනවා. අන්න ඒතර අයන වලට කැඩෙන හින්දා මේවා දිය වෙනවා. එතකොට අනිත් එක දැන් සහසංයුජ සංයෝග බොහොමයක් වායු අවස්ථාවේදී සහ ඝන අවස්ථාවේදී විදුලිය සන්නායනය කරන්නේ නැහැ. ඒකට හේතුව ඒවා අයන නැහැනේ. විදුලිය සන්නායනය කරන්න නම් අයන විදිහට තියෙන්න ඕන. නමුත් මේවා වතුරේ දිය වෙලා අයන හදන හින්දා මේවායේ ජලීය ද්‍රාවණ එහෙම නැත්නම් විලීන ද්‍රාවණ විද්‍යුතිය සන්නායනය කරනවා. හරිද? ජලීය ද්‍රාවණ කියන්නේ වතුරේ දිය කරාම අයන වලට ඔය වගේ හදාගන්න ඒවා. විලීන කියලා කියන්න පුළුවන් ඒවම රත් කරලා අයන වලට කඩන එක. ඒ ජලය නැතුව සංශුද්ධ ඒවා අරගෙන අපිට රත් කරලා ඒවා විලීන තත්ත්වයට පත් කරන්න පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් එතන 4 වෙනි කරුණ තියෙනවා 11 වෙනි පිටුවේ. සාමාන්‍යයෙන් සහසංයුජ සංයෝග වායුමය අවස්ථාවේදී සහ ඝන අවස්ථාවේදී විදුලිය සන්නායනය කරන්නේ නැහැ. හේතුව සහසංයුජ සංයෝගවල අයනික බන්ධන පවතින්නේ නැති හින්දා. අයන නැති හින්දා. සහසංයුජ සංයෝගවල අයන පවතින්නේ නැති හින්දා. නමුත් සමහර සහසංයුජ සංයෝග ජලයක ප්‍රතික්‍රියා කරලා ඔය වගේ අයනීකරණය වෙන නිසා විද්‍යුත් සන්නායකතාව පෙන්වනවා. එතකොට ඒකට උදාහරණ විදිහට HCl, HNO3 එහෙම නැත්නම් H2SO4 ඒක සලකන්නත් පුළුවන්. H2SO4 කියන එකත් අයන වලට අපිට වෙන් කර ගන්න පුළුවන්. මෙහෙම H ධන එකක් මෙතෙන්ට ඇවිල්ලා H3O+ වෙනවා. ඊට පස්සේ HSO4- හැදෙනවා. ඒ විදිහට. ඒත් අයන විදිහට වැදුනහම, කැඩුනහම ඒගොල්ලොන්ට විද්‍යුතය සන්නායනය කරන්න පුළුවන්. ඊළඟට සහසංයුජ සංයෝග හදන ඒවා සමහර වෙලාවට අෂ්ටක නීතිය පිළිපදිනවා. ඒ කියන්නේ මධ්‍ය පරමාණුවේ සංයුජතා කවච බැලුවහම හරියටම ඉලෙක්ට්‍රෝන 8ක් සෙට් වෙනවා. සමහර වෙලාවට 8ක් සෙට් වෙන්නේ නැහැ. සමහර වෙලාවට 8ට වඩා යනවා.
අපි උදාහරණයක් විදිහට ගමු. මේගොල්ලෝ සහසංයෝජ සංයෝගවලදී සමහර වෙලාවට මධ්‍ය පරමාණුව අෂ්ටක නීතිය පිළිපදිනවා. හරියටම 8ක් තියෙනවා සංයෝජිතා කවචේ. සමහර අවස්ථාවල 8ට වඩා අඩු වෙනවා. තවත් සමහර අවස්ථාවල 8ට වඩා වැඩි වෙනවා. අපි බලමු මෙන්න මේ අණු වල තියෙන විදිහ. HCl ඊළඟට CH4 ඊළඟට BCl3 ඊළඟට PCl5 දැන් බලමු මෙතන සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් වල අපි දන්නවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවහම පරමාණු ක්‍රමාංක 1යි 1s1 අපි Cl වල පරමාණු ක්‍රමාංකය 17යි මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවහම 1s2 2s2 2p6 3s2 3p5 මේ 3s2 ඉලෙක්ට්‍රෝන මෙහෙම තියෙනවා p5 සමමිතික ඩම්බෙල් ආකාර හැඩති p පාක්ෂික 3 1යි 2යි 3යි 4යි 5යි කොහොම තියෙන්නේ. ඒකට තනි ඉලෙක්ට්‍රෝනයක් සහිත ඔය p පාක්ෂිකයේ තියෙනවනේ. එතකොට හයිඩ්‍රජන් වල තනි ඉලෙක්ට්‍රෝනයක් සහිත එක මේ Cl වල තනි ඉලෙක්ට්‍රෝනයක් සහිත එකත් එක්ක තමයි ඔය විදිහට බන්ධනය හැදෙන්නේ. ඒතර අපි HCl කියලා ඕක නිරූපණය කරනවා මෙහෙම. HCl. දැන් මෙයාගේ තව ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? මේ බන්ධනය හදන්න එකක් දානවා. තව මෙයාගේ ඉලෙක්ට්‍රෝන තියෙනවා 6ක්. 7ක් තිබුණා. 7න් එකක් බන්ධනයට දැම්මා. එහෙනම් තව මෙහෙම ඉලෙක්ට්‍රෝන 6ක් යුගල 3ක් විදිහට පෙන්වන්න පුළුවන්. ඔතන තමයි HCl එක සහසංයෝජ බන්ධනය හැදෙන විදිය. අපි මෙතන කාබන් ගත්තොත් කාබන් වල පරමාණු ක්‍රමාංකය 6යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p2. ඒතර කාබන් මධ්‍ය පරමාණුව වෙනවා. මෙයාගේ එක ඉලෙක්ට්‍රෝනයයි හයිඩ්‍රජන්ගේ එක ඉලෙක්ට්‍රෝනයයි ඔහොම බන්ධනයක්. තව මෙයාගේ ඉලෙක්ට්‍රෝනයයි හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනයයි තව බන්ධනයක්. තව මෙයාගේ ඉලෙක්ට්‍රෝනයයි හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනයයි තව බන්ධනයක්. ඔය විදිහට බන්ධන නිරූපණය වෙනවා. අපිට ඔක මෙහෙම පෙන්නන්න පුළුවන්. මෙන්න CH. ඒතර සහසංයෝජ බන්ධන 4ක් තියෙනවා CH4 වල. ඒතර මෙයාගේ සංයුක්තා කවච ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. දැන් මෙයාගේ බලන්න. මෙයාගේ 2යි 4යි 6යි මේ තනිකරෙන් කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලක්. ඒතර මෙයාගේ 8ක් තියෙනවා. BCl3 ගමු. B කියන්නේ පරමාණු ක්‍රමාංකය 5යි. 1s2 2s2 2p1. බෝරෝන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවොත් පරමාණු ක්‍රමාංකය 5යි 1s2 2s2 2p1. ඒතර මෙයාගේ තියෙන්නේ සංයුතා කවච ඉලෙක්ට්‍රෝන 3යි. ඒතර Cl වල අපි දන්නවා වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් සහිත p කාක්ෂිකයක් තියෙනවා. නම් බෝරෝන් එක ඔන්න ඔහම එක Cl එකක්. මෙන්න තව Cl එකක්. මෙන්න තව Cl එකක්. කොහොමයි බන්ධන හැදෙන්නේ. ඒක පෙන්වන්න පුළුවන් ඔන්න ඉරිවලින්. පෙන්වන්න පුළුවන් බන්ධන 3. දැන් Cl ගේ තව ඉලෙක්ට්‍රෝන 6 බැගින් තියෙනවා. 7න් එකයිනේ බන්ධනයට ආවේ. දැන් මෙතෙන්දි බලන්න මධ්‍ය පරමාණුවේ සංයුජිතා කවච ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා? මධ්‍ය පරමාණුවේ අපිට පේනවා සංයුතා කවච තියෙන ඉලෙක්ට්‍රෝන 2යි 4යි 6යි. එහෙනම් අෂ්ටකයට වඩා අඩුවෙන් තියෙන්නේ. ඒතර අෂ්ටකයට වඩා අඩුවෙන් තියෙන අවස්ථා තියෙනවා කියන එක අපිට එතනින් පැහැදිලි. හැබැයි කෙලවරේ තියෙන එක්කෙනාගේ 8ක් තියෙනවා. මේ කෙලවරේ තියෙන ඒවායි හැම වෙලාවෙම හයිඩ්‍රජන් තිබුණොත් එක්ක 2ක් තියෙනවා. වෙනත් ඒවා තිබුණොත් 8ක් තියෙනවා. ඒගොල්ලෝ හැම වෙලාවෙම ආසන්න උච්ච වායු වින්‍යාස ලබා ගන්නවා. මධ්‍ය පරමාණුවට ලැබෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. දැන් මේ අෂ්ටකය සම්පූර්ණ වෙච්ච අවස්ථාව. මේක අෂ්ටකය සම්පූර්ණ නොවෙච්ච අවස්ථාව. PCl5 හැදෙනකොට P කියලා කියන්නේ ආවර්තිතාවකගේ නයිට්‍රජන්ට පහලින් තියෙන පස්වෙනි කාණ්ඩ S2P3 කියලා අන්තිමට තියෙනවා 3s2 3p3 ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඒතර මේගොල්ලොන්ට හිස් D කාක්ෂික තියෙන හින්දා මේගොල්ලන්ට පුළුවන් බන්ධන වැඩි සංඛ්‍යාවක් හදන්න. දෙවෙනි ආවර්ත කට්ටියට අෂ්ටක ඉක්මවන්න බෑ. හිස් D කාක්ෂික නැහැ. එතකොට ඒක මම ඉස්සරහදී කියලා දෙන්නම්. මේ තුන්වෙනි ආවර්ත කට්ටියට 3s2 3p3 කියලා පිරලා තිබුණාට D කාක්ෂික පහක් හිස්ව තියෙනවා. එතකොට S2කින් එකක් D වලට යවලා පුළුවන් ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික පහක් හදාගන්න. ඒ හින්දා ඒගොල්ලන්ට පුළුවන් බන්ධන පහක් හදන්න.
ඔන්න Cl ඔන්න Cl ඔන්න Cl මෙන්න Cl මෙන්න Cl ඔය විදිහට බන්ධන පහක් හැදෙනවා. අපිට ඔක නිරූපණය කරන්න පුළුවන්. එහෙම මධ්‍ය පරමාණුවේ සංයුතා කවචය අෂ්ටකයට වඩා ගිල ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා. කෙළවරේ කට්ටියගේ ක්ලෝරීන්ගේ කාගෙත් ඉලෙක්ට්‍රෝන 8 බැගින් තමයි සංයුතා කවචය තියෙන්නේ. මේකෙත් එහෙම අපිට ලකුණු කරන්න පුළුවන්. එහෙනම් සහසංයුජ සංයෝග හදන සංයෝගවල මධ්‍ය පරමාණු ඇතම් විට අෂ්ටක නීතිය පිළිපදිනවා. දෙවෙනි ආවර්තය වුණොත් අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන. තුන්වෙනි ආවර්තය ඒ කියන්නේ අෂ්ටක නීතිය පිළිපදින්න ඕන කියන්නේ දෙවෙනි ආවර්තය වුණොත් අනිවාර්යයෙන්ම අෂ්ටක නීතිය පිළිපදින්න ඕන එක්ක ඊට වඩා අඩු වෙන්න ඕන. දැන් බෝරෝන්ගේ අඩුයිනේ. වැඩි වෙන්න බෑ. ස්ථිකාක්ෂික නැති හින්දා. තුන්වෙනි ආවර්ත කට්ටිය ගත්තොත් අෂ්ටක නීතිය ඉක්මවා යනවා. දෙවෙනි ආවර්ත කට්ටියගේ එක්ක අෂ්ටකයේ විදිහට තියෙනවා 8ක් තියෙනවා. එහෙම නැත්නම් ඊට වඩා අඩුවෙන් තියෙනවා. කවදාවත් ඊට වඩා වැඩි වෙන්නේ නැහැ. එහෙනම් සහසංයුජ බන්ධන සම්බන්ධයෙන් අපිට මෙතනින් අවබෝධය ලබා ගන්න පුළුවන්. Chemical bonding. Almost everything we see or touch in our daily life is the result of a chemical bond. The air we breathe, the food we eat, the clothes we wear, and so on, are all made up of one or more chemical bonds. The world is generally not composed of isolated atoms. Rather, it is composed of molecules formed as a result of chemical bonds. The strong force that holds together the constituent particles, atoms, ions, or molecules in a chemical species is known as chemical bond. The chemical bonds are broadly classified as ionic bond, and covalent bond. Let us discuss these chemical bonds in detail in this module. The bonding which results due to the complete transfer of valence electrons between atoms is called ionic bonding. It is a type of chemical bond that generates two oppositely charged ions. Ionic bonding is observed because metals have few electrons in its outermost orbital. By losing those electrons, these metals can achieve noble gas configuration and satisfy the octet rule. Similarly, non-metals that have close to 8 electrons in its valence shell tend to readily accept electrons to achieve its noble gas configuration. In ionic bonding, more than one electron can be donated or received to satisfy the octet rule. Sodium metal has electronic configuration as 2, 8 and 1. It has one electron more than a stable noble gas structure. If it gives away that electron, it would become more stable. On the other side, chlorine has electronic configuration as 2, 8 and 7. It has one electron short of a stable noble gas structure. If it could gain an electron, it too would become more stable. Thus, the sodium atom donates its valence electron to achieve stable octet configuration. This creates a positively charged cation due to the loss of electron. The chlorine atom receives one electron to achieve its stable octet configuration. This creates a negatively charged anion due to the addition of one electron. The sodium ions and chloride ions are held together by their strong electronic attractions between the positive and negative charges. Covalent bonding. A covalent chemical bond results from the sharing of electrons between two atoms with similar electronegativities. The electronic configuration of chlorine atom is one electron short of the argon configuration. The formation of the chlorine molecule can be understood in terms of the sharing of a pair of electrons between the two chlorine atoms, each chlorine atom contributing
one electron to the shared pair. In the process, both chlorine atoms attain the outer shell octet of the nearest noble gas, that is argon. The dots represent electrons. Such structures are referred to as Lewis dot structures. Thus, the chlorine atoms are joined by a single covalent bond. A single covalent bond is formed when one pair of electrons are shared between two atoms. It is depicted by a single line between the two atoms.